බුද්ධං 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 වන්දේ ධම්මං 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 වන්දේ සංඝං 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 වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ. හොඳයි පින්තුනේ, ධර්ම ශ්‍රවණයට පෙර පංචශීලයේ සමාදන් වීමට নমස්කාරය කියන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති සංඝං ගච්ඡාමි. တတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ ති ධම්මං සරණං တ ගච්ඡාමි. တိယံ ති සංඝං සරණං ගච්ඡාමි. တတိယံ ති සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පූර්ණං ආමබන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. රාමේරේ මච්චපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සන්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආනුබන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස විඤ්ඤා උපතතං සෙන්ඨා අවිඤ්ඤා නිපතතං වරං සංඝෝ පවජමානානම් බුද්ධෝ පවදතං වරෝති. ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි වෙස්ට් වර්ජිනියාහි භාවනා සොසයිටි ආරණ්‍ය සේනාසනයෙන් සිදු කෙරෙන සතිපතා සෙනසුරාදා ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත ධර්ම දේශනාවට යහුම්කන් දීමටයි පින්තුන් බලාපොරොත්තු වන්නේ. අද දින ධර්ම දේශනාව සඳහා අප මාතෘකාව වශයෙන් තෝරාගත්තේ බුදුදහමෙහි විස්තර වන අවිද්‍යාව පිළිබඳවයි. අවිද්‍යාවෙහි ලක්ෂණ මොනවාද? ඒ ලක්ෂණ දුරු කරලා විද්‍යාව උපදවාගෙන දුකෙන් නිදහස් වන මාවත කුමක්ද කියන කාරණයයි අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනානං සන්දහවිතං සංසරිතං ආදී වශයෙන් මේ ලෝක සත්‍යය අවිද්‍යාව නැමැති නීවරණයෙන් වෙලිලා තෘෂ්ණාවෙන් යුක්තව සසර බොහෝ කාලයක් ගමන් කරන සත්වයනුයි මේ ඉන්නේ. අන්න එවැනි සත්‍යයන්ට ප්‍රඥා ලෝකේ ලබා දීම සඳහායි භාග්‍යවතුන් වහන්සේ පුරා අවුරුදු 45ක්ම ධර්ම දේශනා කළේ. උන්වහන්සේ ලෝකයට ධර්ම දේශනා කරන්න ආරම්භ කරමින් ප්‍රථම ධර්ම දේශනා වශයෙන් එදා පස්වග මහණුන්ට ධර්ම දේශනා කිරීම ආරම්භ කරමින් දේශනා කළේ උන්වහන්සේ ලබාගත් අවබෝධය. ඊට පරයාය වචන කිහිපයකින් උන්වහන්සේ විස්තර කරනවා චක්කුං උදපාදී, ඥානං උදපාදී, පඤ්ඤා උදපාදී, විද්‍යා උදපාදී, ආලෝක උදපාදී ආදී වශයෙන් උන්වහන්සේගේ ඥානය පැහැදිලි කරනවා. උන්වහන්සේට ධර්ම ඇස පහළ වුණා, ඥානය පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා ආදී වශයෙන් උන්වහන්සේ ලබාගත් මේ අවබෝධය පැහැදිලි කරනවා. එතන පටන් උන්වහන්සේ පුරා අවුරුදු 45ක් තිස්සේ ක්‍රියා කරේ ලෝකයට මේ සදහම් පණවිඩිය තුලින් අවිද්‍යා අන්ධකාරය දුරු කරන්නටත් ප්‍රඥා ලෝකය විද්‍යාව ලෝකයට ලබා දීම සඳහාත් උන්වහන්සේ මේ විදියට ක්‍රියා කළේ. අවිද්‍යාව කියන වචනේහි සාමාන්‍ය තේරුම තමයි නොදැනීම කියන එක. සාමාන්‍ය ලෝකයයි නොදැනීම කියන එක බොහෝ දේවල්ට විස්තර කරනවා. නමුත් බුදුහාමුදුරුවෝ අවිද්‍යාව කියලා දේශනා කළේ ඊට වඩා ගැඹුරු දෙයක්. අවිද්‍යාව, මෝහය නැත්නම් නොදැනීම කියන එක කරුණු දෙකකින් බෙදන්න පුළුවන්. එකක් තමයි කර්මය පිළිබඳව නොදැනීම, අනිත් කාරණය චතුරාර්ය සත්‍ය නැත්නම් හේතුඵල ධම පරිසම්පාදේ නොදැනීම. මෙන්න මේ කරුණු දෙක නොදැනීම තමයි බුදුදහමෙහි අවිද්‍යාව වශයෙන් සඳහන් කරන්නේ. වෙන වෙන දේවල් අපි නොදැනගත්තට අවිද්‍යාව කියලා බුදුදහමෙන් කියන්නේ නැහැ. මෙන්න මේ කාරණේදී පින්නතුනි භාගතුන් වහන්සේ වරක් දේශනා කරනවා අන්ධකාර කියන සූත්‍රයේහි මේ ලෝකයේ විශ්වයේ තියෙනවා සමහර ග්‍රහ ලෝක. ඒ ග්‍රහ ලෝක වලට ආලෝකය වැටෙන්නේ නැහැ. ඊට ඉදිරියෙන් තියෙන වෙනත් ග්‍රහ ලෝක වලට සෙවණැල්ලට අහු වෙලා
සූර්යාගෙන් නිකුත් වන ආලෝකය සමහර ග්‍රහලෝක වලට පතිත වෙන්නේ නැහැ. එවැනි ග්‍රහලෝක අන්ධකාරයමයි තියෙන්නේ. සත්‍යයන් කර්මානුරූප එවැනි තැන්වලත් ඉපදෙනවා. ඉපදෙන සත්‍යයන් අන්ධකාරී ඉපදෙනවා. අන්ධකාරයම ජීවත් වෙනවා. අන්ධකාරයම මරණයටපත් වෙනවා. මෙන්න මේ අන්තරීක්ෂ කියන ග්‍රහලෝක පිළිබඳව භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන විට ස්වාමින් වහන්සේලා අහනවා භාග්‍යතුන් වහන්සේ මේ අන්තරීක්ෂ කියන ස්ථාන වලටත් වඩා අන්ධකාරයක් ලෝකයේ තියෙනවාද කියලා. මේ අවස්ථාවේදී බුදුහාමුදුරු දේශනා කළේ ඔව් මහණෙනි. මේ අන්ධකාරයේම ඉපදිලා අන්ධකාරයේම ජීවත් වෙලා අන්ධකාරයේම මී යන සත්‍යයන් ඉන්න අන්තරීක්ෂ ග්‍රහලෝකටත් වඩා අන්ධකාරයක් මේ ලෝකයේ තියෙනවා. ඒ මොකක්ද? ඒ තමයි අවිද්‍යාව නැමැති අන්ධකාරය කියලා. මෙන්න මේ අවිද්‍යාව කියන අන්ධකාරය කොයිතරම් බලවත්ද කියන එක අපිට මේ උදාහරණයෙන් තේරුම් ගන්න පුළුවන්. තවත් ඊටක උදාහරණයක් දක්වනවා. කිසියම් අන්ධ පුද්ගලයෙක් ඉන්නවා. දැස නොපෙනෙන පුද්ගලයෙක්. මේ දැස නොපෙනෙන පුද්ගලයාට අනිත් අය ඊටාම දුර්වර්ණ වස්ත්‍රයක් දෙනවා. දෙන්නේ නිකන් නෙවෙයි ඔහුට කියනවා මේක තමයි ලෝකයේ තියෙන ලස්සනම වටිනාම ඇඳුම කියලා. මෙහෙම ප්‍රකාශ කළ ඇඳුම දුන්නාම මේ අන්ධ මිනිස්සු මේක විශ්වාස කරනවා. විශ්වාස කළා ඒ ඇඳුමත් ඇඳගෙන නොයෙක් තැන්වල ඇවිදිනවා. ඇවිදින ගමන් අනිත් හමු වෙන ඇටත් කියනවා මං ඇඳන් ඉන්නේ ලස්සනම වටිනාම ඇඳුම කියලා. මෙහෙම බොහෝ දෙනාට කියනකොට අනිත් අයත් මේ තැනත්තා විහිළුවට ලක් කරන්නට ඔහුට කියනවා ඇත්ත තමයි කියලා මොහුව තවත් උද්දීපනය කළා තියෙනවා. මෙහෙම තැනින් තැන ඇවිදින අවස්ථාවේදී එක්තරා කරුණාවන්ත බුද්ධිමත් කෙනෙක් මේ තැනත්තාට මුණ ගැහෙනවා. ඒ තැනත්තාටත් ඔහු කියනවා මම මේ ඇඳගෙන ඉන්නේ ලෝකේ තියෙන ලස්සනම වටිනාම ඇඳුම කියලා. මෙහෙම සඳහන් කරපු අවස්ථාවේදී තැනැත්තා මොහොට ඒක පැහැදිලි කරලා දෙන්නේ නැහැ. ඔහු ඊටාම බුද්ධිමත් ක්‍රියාවක් කරනවා. මොකක්ද ඒ ක්‍රියාව? ඒ ක්‍රියාව තමයි ඔහු එක් කරගෙන යනවා ඊටාම දක්ෂ අක්ෂි වෛද්‍යවරයෙක් ළඟට. ඇස් වෛද්‍යවරයෙක් ළඟට. ගිහිල්ලා මේ තැනැත්තාට ඇස් සුව කරන්න පුළුවන් මට්ටමේ කෙනෙක් ඔහුගේ ඇස් දෙක සුවපත් කරනවා. දැස සුවපත් කරපු අවස්ථාවේදී මේ තැනැත්තා මුලින්ම බලන්නේ තමන්ගේ ඇඳුම දිහා. බැලුව ගමන් මොහුට තේරෙනවා මොහු මෙතෙක් කල මුලා වෙලා හිටියේ කියලා. ඔහු ඒ ඇඳුම ගලවලා අයින් කරනවා. මේ උදාහරණය දක්වන්නේ පින්නතුනි අපත් ඒ වගේ අපි ලෝකේ වටිනාකම් දීගෙන ඉන්නේ මේ අන්ධයා අර අපිරිසිදු දි รา පත් වෙච්ච වස්ත්‍රයට දීපු වටිනාකම තමයි අපිත් මේ වටිනාකම් දීගෙන ඉන්නේ. අන්න එවැනි ලෝකයකට බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා, සත්පුරුෂයන් වහන්සේලා, කල්යාණ මිත්‍රයන් අපට ධර්ම දේශනා කරනකොට අපට තේරෙනවා අපි මේ තරම් ජීවිතේ වටිනා කියලා හිතාගෙන හිටේ දේවල් කොයිතරම් නිසරු දේවල්ද කියලා අපට තේරෙනවා. ඒ විතරක් නෙවෙයි මේ නිසරු දේ සරුවැටිට අරගෙන අපි ජීවිතේ කොයිතරම් දේවල් නිසා දුකටපත් වුණාද, කොයිතරම් පීඩනයටපත් වුණාද කියලා අපට තේරිලා අපි මෙහි මහා බර දුක බිමින් තියලා දුකෙන් නිදහස් වෙලා විමුක්තිය කරා පියවර තබනවා. මෙන්න මේ ගමන් මාර්ගය තමයි භාග්‍යවතුන් වහන්සේ අනුගමනය කළේ. එහිදී පළවෙනි කාරණය තමයි අවිද්‍යාවේ මුල් ලක්ෂණය කර්මය නොදැනීම. අපේ හිත මුල් වෙලා කයින් වචනෙන් සිතින් කරන යහපත් හෝ අයහපත් දේවල් වලට ඊට අනුරූප වූ විපාකයක් ලැබෙන්නේ නැහැ කියන හැඟීම තමයි මේ ලෝකයේ ලොකුම අන්ධකාරය. මේක දැඩිවම ගත්ත කෙනා දසවස්තුක මිත්‍යා දෘෂ්ටියටපත් වෙනවා. නත්ති දෙන්නං නත්ති ඉට්ටං නත්ති හුතං නත්ති සුකට දුක්ඛරාණං කම්මානම් පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා ඕපපාතිකා නත්ති සත්තා සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්නා. මේ ආදී වශයෙන් දුන් දෙහි විපාක නැත, යාගේ විපාක නැත, හෝමේ විපාක නැත, මෙලොවක් නැත, පරලොවක් නැත, මවට සැලකීම ආනිසංස නැත, පියාට සැලකීම ආනිසංස නැත, කර්මේ විපාක නැත, ශ්‍රමණ බ්‍රාහ්මණයට සැලකීම විපාක නැත. මේ ආදී වශයෙන් කරුණු 10ක් සම්පූර්ණ ප්‍රතික්ෂේප කරන මට්ටමට අවිද්‍යාවේ දැඩිවම පතුල විදිහට සලකන්නේ මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. මේක ඊටාම භයානක දෙයක් වෙනතුනි. මේ මතයට ආපු කෙනාට ලෝකේ නොකරන්න බැරි වරදක් නැහැ. බුදු පියාණන් වහන්සේ ජීවමාන කාලයේහි
මක්ඛලී ගෝසාල කියන සත්‍යාස්ත්‍රවරයන්ගෙන් එක්කෙනෙක් හිටියා. ඔහු මේ වාදයේ ගත්තු අකිරිය වාදයේ ගත්තු කෙනෙක්. බුදුහාමුදුරු දේශනා කරන මේ මක්ඛලී ගෝසාල තරම් අනර්ථකාරී කෙනෙක් මම තවත් දකින්නේ නැහැ කියලා. මේ මතය ගත්තු කෙනාට පින්නතුනි නොකරන්න බැරි වරදක් නැහැ. මෙන්න මේ தත්වයෙන් මිදෙන්න තමයි බුදුහාමුදුරු මුලින් ධර්ම දේශනා කළේ. මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය දැඩිව කෙනෙක් අරගෙන ඒ අදහසින් මිදගෙන මිය ගියොත් ධර්මයේ සඳහන් වෙනවා ඔහු නිරයගාමී වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ දැඩි මිත්‍යා දෘෂ්ටි අත්හරින තුරුම ඔහු දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. ඒ අපාගත තත්ත්වෙන් මිදෙන්නේ නැහැ කියලා සඳහන් කළා. මේක ඊටාම භයානක තත්ත්වයක් වෙනතුනි. අප සමාජයේ ජීවත් වෙන බොහෝ දෙනෙක් මේ නියති මිත්‍යා දෘෂ්ටියම නැහැ. අන්‍ය ආගමික කෙනෙක් ගත්තත් මේන් කිහිපයක් හරිවම විශ්වාස කරනවා. ආවම වශයෙන් තමන්ගේ අම්මට තාත්තට සලකනවා. ලෝකේ සදාචාරය පිළිගන්නවා. මේ 10ම නොපිළිගන්න අය ඉන්නේ ඊටාම අඩුවෙන්. කෙසේ වෙතත් පින්නතුනි මේ දැඩි මිත්‍යා දෘෂ්ටියෙන් නිදහස් වෙලා ඊළඟට පත් වෙන දේ තමයි සාමාන්‍ය මිත්‍යා දෘෂ්ටිය සමහර අය ඉන්නවා. එයින් කීපයක් විතරක් පිළිගන්න අය ඉන්නවා. ඇතැම් විට ලෝකයේ සදාචාරවත් විදියට මානසික ධර්ම එයාගේ ළඟ තියෙනවා. ඒ ඇතැම් විට නියති මිත්‍යා දෘෂ්ටියේ නැති නිසා සාමාන්‍ය මිත්‍යා දෘෂ්ටියේ හිටියත් එයා ඇතැම් විට හොඳ තැන්වල උපදින්න පුළුවන්. අන්‍ය ආගමික කෙනෙක් කියලා අපට එක විටම දුගතිගාමී වෙනවා කියලා කියන්න බෑ. ඒ අය හොඳ දේවල් කරන අය ඉන්නවා. අන්නෙවෙනි අය ගැන තමයි සඳහන් වන්නේ මහාකම් විභංග සූත්‍රයේ සඳහන් වෙනවා සමහර අය මිත්‍යා දෘෂ්ටි අරගෙන හිටියත් ඒ අවසාන කාලයේ වඩු කරගෙන සුගතිගාමී වෙනා ඉන්නවා කියලා. ඊළඟට පින්නතුනි මෙන්න මේ මිත්‍යා දෘෂ්ටියේ සාමාන්‍ය මට්ටමේ ඉන්න කෙනා ඊළඟට ඇතැම් විට කර්මය පිළිබඳව විශ්වාස කරනවා. නමුත් කර්මය පිළිබඳව විශ්වාස කළත් ඒ තැනැත්තා ඔහුට ලෝකයේ ඇතිවීම නැතිවීම ලෝක යථාර්ථය පිළිබඳව තේරෙන්නේ නැහැ. ඒ මොකක්ද ඔහුට තවදුරටත් අවිද්‍යාව තියෙනවා. ඔබ බැලුවොත් ඔබට පෙනෙයි මජ්ක්‍ධිම නිකායේ සබ්බාසව සූත්‍රයේ සඳහන් වෙනවා. යම් කෙනෙක් කියනවා නම් මේ කර්ම කරන සත්‍යයම නැවත ඊට අනුරූපව ඉපදෙනවායි කියලා. ඒ සත්‍යයමේ නැවත ඉපදෙන්නේ කියලා කියනවා නම් ඒක දෘෂ්ටිකාන්තාරය දෘෂ්ටි විසෝකයක් කියලා. ලෝකෝත්තර සම්මාදිටියට සාපේක්ෂව කම්මස්සකතා සම්මාදිට්ඨියත් පින්නතුනේ නිවැරදි නැහැ. අපි ඇතැම් විට කම්මස්සකතා සම්මාදිට්ඨියේ ඉඳලා යම් යම් ක්‍රියාවන් කරනවා. අපුඤ්ඤාභි සංඛාර කරන්න පුළුවන්, පුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර කරන්න පුළුවන්. නමුත් මේ ත්‍රිවිධ සංඛාරම කළත් අපි ප්‍රයෝගාභි සංඛාර මට්ටමට එන්නේ නැහැ. මේ ත්‍රිවිධ සංඛාරම පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර කියන මේ සංඛාර තුරම අවිද්‍යාවච්ඡා සංඛාරා කියපු විදිහට අවිද්‍යාව පාදකවයි සිදු කරන්නේ. ඒ නිසා අපි සංසාර චක්‍රය තුලමයි ඉන්නේ. අபிසංකරණ සංඛාර රැස් කරමින් කළු කර්ම, සුදු කර්ම, කළු සුදු දෙකම මිශ්‍ර කර්ම සිදු කරමින් අපි නැවත නැවත සසර තුල ගමන් කරනවා. අන්නේ නිසා ඊළඟ පියවර විදියට අවිද්‍යාවේහි දෙවනි පියවර හේතුඵල ධම චතුරාර්ය සත්‍ය දුක පිළිබඳව නොදන්නාකම අවිද්‍යාව විදියට ධර්මයේ සඳහන් වෙනවා. අවිද්‍යාව කියන නමින් සඳහන් වන බොහෝ සූත්‍රවල දැක්වෙන්නේ දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං ආදී වශයෙන් චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදන්නාකම. නැත්තං රූපං නපස්සති, රූප සමුදයං, රූප නිරෝධං, රූප නිරෝධගාමිනී පටිපදං ආදී වශයෙන් රූප වේදනාදී ස්කන්ධ පංචකය ඒ සමුදය නිරෝධය නිරෝධ කරන මාවත කියන මෙන්න මේ හතර ආකාර වූ ස්කන්ධ පංචකයේ පිළිබඳව නොදන්නාකම නැත්තම් චතුරාර්ය සත්‍ය නොදන්නාකම අවිද්‍යාව විදියට දක්වනවා. පිනුතින් අපි මෙතෙන්දී පැහැදිලි කරගන්න වටිනවා මෙන්න මේ දුකෙහි යථා ස්වභාවය නොදන්නාකම, හේතුඵල ධමෙහි නොදන්නාකම, පටිච්චසමුප්පාදයේ නොදන්නාකමෙහි ලක්ෂණය මොකක්ද කියලා. දැන් අපට ඇතැම් විට හිතෙනවා අනිත්‍ය ඔක්කොම මිත්‍යා දෘෂ්ටි, අපි නිතරම බනහනයි, අපි නම් හොඳ සම්මාදිට්ඨියේ ඉන්නේ කියලා අපි හිතාගෙන ඉන්නේ නේද? එහෙම වෙන්න පුළුවන්. නමුත් වෙනතුලින් කල්පනා කරලා බලන්න අපේ ඉන්න දැක්ම කොයිතරම් නිවැරදිද කියලා. යම් කෙනෙක් හිතනවා නම් යම් දෙයක් ඇහැට රූපයක් පේනකොට ඒ පේන රූපය මේ මොහොතේ පේන රූපය Taman දකින්නේ කියලා. මේ මොහොතේ ඇහෙන ශබ්දය Taman අත්විඳින්නේ. මේ මොහොතේ විඳින රස දැනෙන රසයයි Taman අත්විඳින්නේ කියලා හිතනවා නම් ඒක නිවැරදි දැක්මක් නෙවෙයි, ඒකත් අවිද්‍යාව.
කියන්නේ ඇසට මේ මොහොතේ පේන්නේ මේ මොහොතේ දකින රූපය කියලා හිතනවා නම්, Taman දැනගන්න රූපය කියලා හිතනවා නම් ඒක අවිද්‍යාවේ ලක්ෂණයක්. ඒ වගේම Taman හිතනවා නම් ඇහැට රූපයක් දකිනකොට මේ පේන්නේ කලින් තිමිච්ච රූපයක්. මම මේ රූපය දැක්කට පස්සෙත් මේක ඉතුරු වෙනවා කියලා හිතනවා නම් ඒකත් අවිද්‍යාවේ ලක්ෂණයක්. ඒ වගේම තමාට යම්කිසි සිතුවිල්ලක් හිතට එනකොට ඒ සිතුවිල්ලට අනුරූප වූ රූපයකට යනවා නම්, වෙනත් විදියකින් කියනවා නම් තමන්ගේ මනසට රූපයක් එනකොට ඊට අනුරූප වූ රූපය හොයාගෙන රූපයේ හිතේ මැවෙනවා නම්, ඒ රූපය බාහිර තියෙනවා කියලා හිතනවා නම් අන්න ඒකත් අවිද්‍යාවේ ලක්ෂණයක්. ඊළඟට ඇහැට පේන රූපයක් අතින් අල්ලන්න පුළුවන් කියලා හිතනවා නම්, ඒ ඇහැට පේන රූපය කනට අහන්න පුළුවන්, දිවට රස විඳින්න පුළුවන් ආදී වශයෙන් අනිත් ඉන්ද්‍රියන් වලින් ඒ විදිහට ස්පර්ශ කරන්න පුළුවන් කියලා හිතනවා නම් මේකත් අවිද්‍යාවේ ලක්ෂණයක්. තවත් විදිහකින් කිව්වොත් අපේ ඇහැට පේන රූපය ඒ පේන විදියට Tamanට හැම වෙලාවෙම පේනවා කියලා හිතනවා නම් ඒකත් අවිද්‍යාවේ ලක්ෂණයක්. ඒ වගේම Tamanගේ හැට යම් කිසි දෙයක් පේනවා නම්, රූපයක්, බිත්තියක්, පොතක් පතක්, පඨවි ආපෝ තේජෝ වායය සතර මහා භූත රූප, මේ පේන ස්වභාවය මට වගේම අනිත් හැම දෙනාටම ඒ විදිහටම අත්විඳින්න පුළුවන් කියලා හිතනවා නම් ඒකත් අවිද්‍යාවේ ලක්ෂණයක්. නිදසුනක් වශයෙන් කියනවා නම් විද්‍යාඥයෙක් විද්‍යාගාරයක් තුළ යම්කිසි පරීක්ෂණයක් කරනවා නම් යම්කිසි පඨවි ආපෝ ආදී කොටසක් පිළිබඳව ඔහු ඇතැම් විට කියනවා මේ විදිහට මොනෑම කෙනෙකුට අත්විඳින්න පුළුවන් කියලා. ඒකත් පේනතුනේ නිවැරදි නෑ. අපේ ඇහැට මේ මොහොතේ පේන්නේ මේ මොහොතේ Taman අත්විඳින ලෝකය, Tamanගේ කර්මානුරූපව Tamanට නිර්මාණය කළ දෙන ලෝකයයි පේන්නේ. ඒක Tamanට ඊළඟට ඒ විදිහටම අත්විඳින්නත් බෑ. ඒ විතරක් නෙවෙයි අත්දැකීම අනිත් කෙනාට ඒ විදිහටම සමාන වෙන්නේත් නෑ. මෙන්න මේ විදිහට පින්නතුනේ අවිද්‍යාවේ විවිධ ස්වභාවයන් අපට විස්තර කරන්න පුළුවන්. මෙන්න මේ දේවල් වල අවසාන ප්‍රතිඵලය මොකද්ද? මෙන්න මේ අපේ නොදැනීම හේවත් අවිද්‍යාව තුල ඉන්නකොට අපේ ලක්ෂණය තමයි අපේ ඇහැට රූපයක් පේනකොටම අපි හිතන් ඉන්නේ මේ බාහිර පේන රූපය. ඒ රූපය කලිනුත් තිබුණා, මන් දකින මොහොතේත් ඒක තියෙනවා, දැක්කට පස්සෙත් ඉතුරු වෙනවා. ඕනෑම වෙලාවක Taman ඒක හිතනකොට ඒ හිතන මොහොත තුල ඒකේ විදියටම තියෙනවා කියලා හිතනවා. ඔබ ශ්‍රී ලංකාවේ ඉපදිච්ච නිවස ගැන මතක් කරලා බලන්න. ඒක මතක් කරනකොටම ඔබට යම් කිසි දෙයක් බාහිර තියෙනවා කියලා හිතනවා. ඒ වගේම ඒ පේන්නේ මේ මොහොතේ තියෙන ගේ කියලා ඔබට හිතෙන්නේ. ඇත්තටම මේ මොහොතේ තියෙන ගේ නෙවෙයි. ඒ අතීතේ දැකපු අත්දැකීම් ටික නිරුද්ධ වෙලා ඊට අනුරූපව මේ මොහොතේ Taman හිතින් නිර්මාණය කරගන්න රූපයයි ඔබට ඒ පේන්නේ. ඔබේ හිතමයි ඔබ ඇත්තට මේ කියවන්නේ. මෙන්න මේක තමයි යථාර්ථය. මෙන්න මේ අවබෝධය තුල අපි නොසිටියොත් අපි අර හිතට නැගෙන අරමුණු බාහිර රූපයට ගැට ගැහුවොත් මොකද්ද වෙන්නේ? ඒක සුභයි අසුභයි කියලා ගත්තත් නොගත්තත් පින්නතුනි බාහිර රූපයක් ඇතයි කියලා ගත්තොත් අපි ඉන්නේ කාම භූමිය තුල ඉන්නේ. සමහර කෙනෙක් හිතනවා බාහිර රූප මට මතක් වෙනවා. හැබැයි මම ඒ කිසිම රූපයකට ඇලීමක්වත් ගැටීමක්වත් නැහැ කියලා කියනවා. නමුත් පින්නතුනේ ඇලෙන්න ගැටෙන්න ඕනේ නැහැ. ඔබ අහන දකින සිතන දේවල් බාහිර ඇතේ කියලා හිතුවත් අප ඉන්නේ කාම භූමිය තුලමයි. අපි ඉන්නේ ජරා මරණ ස්පර්ශ කරමින්මයි ඉන්නේ. ඇතැම් විට මේ පේන රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලන්න පුළුවන්. හැබැයි බැලුවත් ඉන්නේ සම්මුති ලෝකයමයි. සංසාර චක්‍රය තුලමයි ඉන්නේ. අපි ඒ සාස්වතය තුල උච්ඡේදයක් අපේ හිතින් ගොඩනගා ගැනීම විතරයි වෙන්නේ. බුදුදහම දේශනා කරන්නේ ඇති වෙච්ච දෙයක නිරෝධයක් නෙවෙයි. තියෙන දෙයක නිරෝධයක් නෙවෙයි. සාස්වත උච්ඡේදයක් නෙවෙයි. බුදුදහම කියලා කියන්නේ අනුත්පාද නිරෝධයට දේශනා කරන ධහම. මුළු ලෝකයාම ධර්ම දේශනා කරන්නේ මේ ඇති ලෝකයෙන් නිදහස් වෙන්න. ඇති ලෝකයෙන් නිදහස් වීම සඳහා ඕන් පුඤ්ඤාභි සංඛාර කරන්න පුළුවන්, අපුඤ්ඤාභි සංඛාර කරන්න පුළුවන්, ආනෙන්ජාභි සංඛාර කරන්න පුළුවන්. නමුත් ඔවුන් මේ සංසාර චක්‍රය තුල ඉන්නේ. කළු කර්ම කළත්, සුදු කර්ම කළත්, කළු සුදු දෙකම මිශ්‍ර කර්ම කළත් අවිද්‍යා පාදකවයි අපි ඉන්නේ. මේ සංසාර චක්‍රය තුලමයි අපි ඉන්නේ. ඒ නිසා අනුසෝතගාමී ලෝකයක් මේ ලෝකේ දකින්න ලැබෙන්නේ.
ඇතැම්මට තමන්ගේ ඇහැ ඉදිරියට පේන රූපය කැඩෙනව බිඳෙනව කියලා හිතන්න පුළුවන්. එහෙම හිතීම යම්කිසි පමණකට හොඳයි පින්නතුනි. විපරිණාමය දකින්න එක හොඳයි. ඒ තියෙන දේ වෙනස් වීමට කියන්නේ විපරිණාමය කියලා. ඒක අනිත්‍ය නෙවෙයි. ඒක චේන්ජින් එක. ඒක විපරිණාමය. මේ විපරිණාමය කියන එක භාගතුන් වහන්සේ ගිහිගෙන් නික්මෙන කලින්ම දැනගත්තා. චන්නැමතියත් එක්ක උයන් කෙලියට යනකොට ලෙඩෙක් මහල්ලෙක් මලමිනියක් දැකගත්තු අවස්ථාවේදී උන්වහන්සේ අවබෝධ කරගත්තේ මේ විපරිණාමය වෙනස් වීම. ඒ වෙනස් වීම තේරුම් ගැනීම යම්කිසි විදියක විරාගී බවකට යොමු වෙන්නට හේතුවක් වෙනවා. ආදීන දකින්න හේතුවක් වෙනවා. හැබැයි නිස්සරණය දකින්න නම් පිනතුනි මේ ඇති ලෝකයක නිරෝධයක් දැකලා විතරක් ප්‍රමාණවත් නැහැ. සැබෑ නිස්සරණයක් දුකේ නිදහස් වීමක් දකින්න නම් අනුත්පාද නිරෝධය සඳහා වූ අනුශාසනා අපි අහන්නට ඕන. බාහිර රූපයක් නිර්මාණය නොවන විදියට දැක්මක් ඇති කරගත හැකි අනුශාසනා අපි අහන්නට ඕන. අන්නේ දහමට තමයි පටිසෝතගාමී දහම කියලා කියන්නේ. ඒක තමයි බුදුදහමේ දේශනා කරන අනුශාසනය. පටිසෝතගාමීන් නිපුණන් දුද්දසං අනුන්. මේක තේරුම් ගන්න අමාරු. ඊටාම සියුම් උඩුගම් බලා යන පටිසෝතගාමී දහමක් කියලා කියන්නේ මේකයි. ලෝකේ හැමදේනම දුකයි කියලා කියන්නේ. ලෙඩවීම, මහලවීම, මරණය කියන මෙන්න මේ බාහිරින් පනවාගත්තු ලෝකයට තියෙන දුක තමයි දුක කියලා කියන්නේ. නමුත් බුදුදහම ඊට වඩා ගැඹුරට යන දහමක් පින්නතුනි. අන්නේ කරුණ අපි ටිකෙන් ටික සාකච්ඡා කරන්න උත්සාහ කරමු. එතකොට මෙන්න මේ අවිද්‍යාව මට්ටමින් මිදලා විද්‍යාව ලබා ගන්න සඳහා අපි මොකද්ද කරන්න ඕනේ කියන කරුණුත් අපි සාකච්ඡා කරන්න වටිනවා. භාග්‍යවතුන් වහන්සේ අවිජ්ජා සූත්‍රයේදී දේශනා කරනවා යම් කෙනෙකුට මේ අවිද්‍යාව ඇති වෙන්න හේතුව මොකද්ද? නොදැනීම, අනුවණකම ඇති වෙන්න හේතුව මොකද්ද කියලා. අනුවණ බව ඇති වෙන්නට හේතුව තමයි නීවරණ. කාමච්ඡන්ද ආදී පංච නීවරණ නිසා මේ දෙක අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වෙනවා. ඊට ආසන්නම හේතු විදිහට නීවරණ දක්වනවා. ඒ නීවරණ ඇතිවන හේතුවක් දක්වනවා. ඒ තමයි කාය, වචී, මනෝ දුස්චරිතය, ත්‍රිවිධ දුස්චරිතය. ඒ ත්‍රිවිධ දුස්චරිතය ඇති වෙනටත් හේතුව දක්වනවා. ඒකට හේතුව තමයි ඉන්ද්‍රිය අසංවරය. ඉන්ද්‍රිය අසංවරයට හේතුවක් දක්වනවා. ඒකට හේතුව තමයි අසති අමනසිකාරය. අසති අමනසිකාරයටත් හේතුව දක්වනවා. ඒ මොකද්ද? ඊට හේතුව තමයි අයනුසෝ මනසිකාරය. අයනුසෝ මනසිකාරයට හේතුව අශ්‍රද්ධාව. අශ්‍රද්ධාවට හේතුව අසත් ධර්ම ශ්‍රවණය. අසත් ධර්මයට හේතුව පාප මිත්‍ර, අසත්පුරුෂ ආශ්‍රය කියලා දක්වනවා. අසත්පුරුෂ ආශ්‍රය නැත්තම් මෝඩ අයගේ අසුර නිසා තමයි අපි අයහපත් දේවල් අහලා අශ්‍රද්ධාවටපත් වෙලා අයනුසෝ මනසිකාරයෙන්, අසති අමනසිකාරයෙන්, ඉන්ද්‍රිය අසංවරයෙන් ත්‍රිවිධ දුෂ්චරිත කළා අපි නීවරණ වලින් අවිද්‍යාව තුළ බැසගන්නේ. මෙන්න මේ මාර්ගයෙන් නිදහස් වෙන්න නම් කල්යාණ මිත්‍රාශ්‍රය අපි ලබන්නට ඕන. විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්නට නම් භාගතුන් වහන්සේ දේශනා කරනවා. විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්න නම් ආසන්න වශයෙන් සත්බොජ්ජංග වඩන්නට ඕන. සත්බොජ්ජංග වඩන්න නම් සතර සතිපට්ඨාන තුල වාසය කරන්නට ඕන. සතර සතිපට්ඨාන තුල වාසය කර කිරීම සාර්ථක වන්නේ ත්‍රිවිධ සුචරිතය, කාය, වචී, මනෝ සුචරිතය තුලින්නට ඕන. ත්‍රිවිධ සුචරිතය ආරක්ෂා වෙන්න නම් ඉන්ද්‍රිය සංවරය තියෙන්නට ඕන. ඉන්ද්‍රිය සංවරය ආරක්ෂා වෙන්නට නම් සති සම්පජාඤ්ඤය ඊට වූ අදාළ වූ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයට මුල් වන ශ්‍රද්ධාවත්, සද්ධර්ම ශ්‍රවණයත්, කල්යාණ මිත්‍රාශ්‍රයත් තියෙන්නට ඕන. කල්යාණ මිත්‍රාශ්‍රය නැමැති වැහි පොද කන්දක් මුදුනට ලැබෙනකොට ඒ කන්ද වටේ තියෙන දිය ඇලි ආදී සසරයක වෙනවා වගේ අපේ ජීවිතවලට කල්යාණ මිත්‍රත්වයේ නැමැති වැසි දිය දහර ලැබෙනකොට අපේ සියලුම ගුණ දහම් සම්පූර්ණ වෙලා විද්‍යා විමුක්තිය කරා අපි රැගෙන යනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි දුකෙන් නිදහස් වන නම් ප්‍රධාන වශයෙන් ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ අකුසල මූලයන් තුන දුරු කරන්නට ඕන. ලෝභය කියලා කියන්නේ අයනුසව මනසිකාරයෙන් සෝබ නිමිත්තට ඇලීම. ද්වේෂය කියලා කියන්නේ අයනුසව මනසිකාරයෙන් අසෝබ නිමිත්තේ ගැටීම.
මෝහය කියන්නේ මුලාවටපත් වීම, නොදැනීම. ලෝභය කියන කාරණේ සඳහන් කරන්නේ ලෝභය අල්ප සාවජ්‍යයි, දන්ද විරාගී කියලා සඳහන් කරනවා. ලෝභය වැඩිපුර ආදීනව නැහැ. නමුත් ඒක දුරු කරන්න අමාරුයි. ද්වේෂය ගැන සඳහන් වන්නේ මහා සාවද්‍යයි, කිප්ප විරාගී කියලා. ද්වේෂය ආදීනව වැඩි, නමුත් දුරු කරන්න එච්චර අමාරු නෑ. මෝහය සඳහන් කරන්නේ මහා සාවද්‍යයි, දන්ද විරාගී කියලා. ඒකේ ප්‍රතිඵලයක් බලවත්, ආදීනවයක් බලවත්, දුරු කරන්නත් අමාරුයි කියලා. මෙන්න මේ දුරු කරන්න අමාරු මෝහය, අවිද්‍යාව, නොදැනීම දුරු කිරීම පිළිබඳව ධර්මයේ ආරම්භයේ පටම කරුණු සඳහන් වෙනවා. ප්‍රඥාව ලබා ගැනීම සඳහා, විද්‍යාව සාක්ෂාත් කර ගැනීම සඳහා, සමාධිය ලබා ගැනීම සඳහා ආසන්න වශයෙන් හේතු වන ප්‍රධාන කරුණු 4ක් දක්වනවා. ඒ තමයි කල්යාණ මිත්‍ර සත්පුරුෂ ආශ්‍රයත්, ධර්ම ශ්‍රවණයත්, යෝනිසෝ මනසිකාරයත්, ධර්මාන ධර්ම ප්‍රතිපදාවත් කියන මේ කරුණු 4. ධර්ම මාර්ගයේ ආරම්භයේ පටන් අවසානය දක්වා අඛණ්ඩව පවත්වාගත යුතු කරුණු 4ක් විදියට පඤ්ඤා උඩ්ඩිකර ධර්ම හැටියට අංගුත්තර නිකායේදී මේ කරුණු 4 ඉතාම පැහැදිලිව දැක්වෙනවා. ඒ නිසා අපි කොතෙක් දුරට අවිද්‍යාව දුරු කළාද, රාග ආදී කෙලෙස් දුරු කරනවාද කියන එක තීරණය වන ප්‍රධාන සාධකය මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය, සත්පුරුෂ ආශ්‍රය ආදී මේ කරුණු 4 කොයිතරම් දුරට අපේ ජීවිතේ ලබාගෙන තියෙනවාද කියන කාරණය. මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය අපට ලැබෙන සසර පිනකින්, ඒ පිනෙන් ලැබෙනකොට අපි දක්ෂ වෙන කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්නට, ඔවුන්ට අවනත වෙන්නට, ඔවුන් කියන දේ අහන්නට, ඔවුන් ඇසුරු කරන්නට අපි දක්ෂ වෙන්නට ඕන. ඒ සඳහා අපි ළඟත් ගුණාංග තියෙන්නට ඕන. පරිත්‍යාග සීලීත්වය, කළගුණ සැලකීම, සුහඳභාවය, සිල්වත් බව, මේ ආදී ගුණාංග තියෙනකොට අපට කල්යාණ මිත්‍රයන්ට ළඟා වෙන්න පුළුවන්. හැබැයි සියලටම වඩා ඉදිරියට යනකොට අවංක භාවය කියන ගුණාංගය, බුද්ධිමත් බව කියන ලක්ෂණ අපේ ළඟ අනිවාර්යෙන් පිහිටුනොත් තමයි සැබෑ ලෙසම කල්යාණ මිත්‍රත්වයෙන් නිසි ඵල ලබා ගන්නට අපට පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ ගමන් මගේ යද්දී පින්නතුණි, අපට ප්‍රාථමික මට්ටමින් ලෝභ දේශ දෙක දුරු කරන්න පුළුවන්. ඒක සුගතිගාමි වෙන හේතුවක් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ විද්‍යාව නැත්නම් විද්‍යාව, සම්මා දිට්ඨිය, යහපත් දැක්ම කොටස් දෙකකට බෙදනවා. මජ්ක්‍ධිම නිකායේ මහා චාතුරාර්ය සූත්‍රයේ භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා, සම්මා දිට්ඨියෙන් පහම් බෙක්කවේ දොහං වදාමි. අත්ති බෙක්කවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්කා. මහණෙනි, මම සම්මා දිට්ඨියේ කොටස් දෙකකට දක්වනවා. මොකද්ද? ශාස්ත්‍ර වූ, පිනට බර වූ, සැප විපාක ගැන දෙන සම්මා දිට්ඨියක් තියෙනවා. දෙවෙනි කාරණය තමයි අත්ති බෙක්කවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලා. ආර්ය වූ, අනාශ්‍ර වූ, ලෝකෝත්තර වූ මාර්ගාංගයක් වූ, ආරස්මණික මාර්ගයේ අංගයක් වූ සම්මා දිට්ඨියක් තියෙනවා. මෙන්න මේ දෙකේදී අපට කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ලැබෙන පළවෙනි ලක්ෂණය තමයි, ආනිසංසය තමයි මේ කර්මයේ පිළිබඳව දැනුම තියෙන කම්මස්සකතා සම්මා දිට්ඨිය ලබා ගන්නට අවස්ථාව ලැබෙනවා. සිත මුල් වෙලා කයින් වචනෙන් සිතින් කරන කර්මයන්ට ඊට අනුරූප වූ සැප විපාක, දුක් විපාක ලැබෙනවා කියන දැනුම, අවබෝධය මුල් වශයෙන් අපට ලැබෙනවා. ඒ ලැබිච්ච ගමම පිනොතින අපි හැකිතාක් දුරට සබ්බ පාපස්සකරණං කියපු විදියට අකුසලෙන් මිදෙන්නටත්, කුසල සුපසම්පදා කියපු විදියට කුසල දහම් කරගන්නටත්, ලෞකික කුසලයේ කරන්නටත්, සචිත්ත පරියෝදපණං කියපු විදියට සිත දමනය කරන්නටත් අපි හැකිතාක් දුරට උත්සාහ කරනවා. මෙන්න මේ මූලික පදනම පිනතුන් ඉතාම වැදගත්. මේදී අපි හැකිතාක් දුරට දාන ආදී පින් දහම් කරනවා. දානමයන් පුණ්‍ය කිරියවත්ෝ, සීලමයන් පුණ්‍ය කිරියවත්ෝ, භාවනාමයන් පුණ්‍ය කිරියවත්ෝ කියලා මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරනකොට අපට මේ ලෝකයේ වශයෙන් උපදි සම්පත්, උපදි විපාක ලබන්නට පුළුවන්. එහි ආනිසංස විදියට නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය, කල්යාණ මිත්‍ර ආශ්‍රය, ධර්ම ශ්‍රවණය කිරීම, ධර්මයේ හැසිරීමට පහසුකම් ලැබීම, මේ ආදී ආනිසංස රැසක් තමන්ගේ ජීවිතේ ලැබෙනවා. අන්නේ ආනිසංස ටික සසර කලාව පින්කම් වලින් විතරක් නෙවෙයි. පුබ්බේච කත පුඤ්ඤතා කියලා කියන්නේ මේ ජීවිත කාලයේදී කලින් කරපු කර්ම මේ ජීවිත කාලයේදීම අපට ආනිසංස විදියට ලැබෙනවා.
මෙන්න මේ බව අවබෝධ කරගත්තු කෙනා හැකිතාක් දුරට හැකි හැම මොහොතෙම කුඩා හෝ කුසලයක් කරන්නට පිනක් කරන්නට ඒ තැනැත්තා උත්සාහ ගන්නවා. නමුත් ඒ තැනැත්තා දන්නව මෙතනින් විතරක් නැවතිලා බෑ, මීට වඩා තවත් ඉදිරි ගමනක් යන්න ඕන කියන එක ඒ තැනැත්තා කල්යාණ මිත්‍රාශ්‍රයෙන් දැක ගන්නවා. ඇයි ඒකට හේතුව? භාග්‍යවතුන් වහන්සේ අංගුත්තර නිකායේ තයෝ ධම්ම සූත්‍රයේදී දේශනා කරනවා ලෝකයට සාස්ෘවරයෙක් අවශ්‍ය වන්නේ, සාස්ෘවරයෙක් බබලන්නේ, ඒ වගේම සද්ධර්මී ලෝකයේ බබලන්නේ කාරණා තුනක් නිසා කියලා. මොනවද ඒ කාරණා තුන? එකක් තමයි ජරා, මහලු වීම, මරණය, ජාති, නැවත ඉපදීම. මහලු වීම, මරණය සහ නැවත ඉපදීම කියන මෙන්න මේ කරුණු තුන ලෝකයේ තියෙන නිසා තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයේ පහළ වෙලා මේ සද්ධර්මයක් දේශනා කරන්නේ. මෙන්න මේ බව තේරුම් ගන්න කෙනා කුමක්ද කරන්නේ? ඒ තැනැත්තා අර සංසාර චක්‍රය තුල සාර්ථක වෙන සුගතිගාමි වෙන දාන ආදී පින්දහම් කිරීමෙන් විතරක් නවතින්නේ මේ ජරා මරණ ආදී දුක් වලින් සදාට නිදහස් වෙන මේ සංසාර චක්‍රයෙන් නිදහස් වෙන පයෝගාමී සංඛාර සිද්ධ කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් දුකේ නිවීමට ඒ තැනැත්තා කටයුතු කරනවා. මේ සංසාර චක්‍රයේ තුල පින්කම් කරන කෙනාගේ ලක්ෂණ අපි බැලුවොත් ඒ තැනැත්තා සසර සුගතියක් බලාපොරොත්තුෙන් කටයුතු කරන අතරේදී ඒ තැනැත්තා ලෝකයක් ඇතයි කියලා නිතර විශ්වාස කරනවා. ඒ විතරක් නෙවෙයි, ඇතැම් විට ඒ තැනැත්තා නිරෝධයක් දැක්කත් ඔහු දකින්නේ තමන්ගේ ඇහැට ඉදිරිපිට පේන රූපය. ඒක අසුබ දෙයක්, ඒක දි รา පත් වෙන දෙයක්, ඒක වෙනස් වෙන දෙයක්, ඒක විනාශ වෙන දෙයක් කියලා නිතරම ඔහු බලන්නේ මේ තමන්ගේ ඇස ඉදිරිපිට පේන ලෝකයට. නැති දෙයක් ඇතයි කියලා පනවලා ඒ ඇති දෙයක නිරෝධය තමයි ඔහු බලන්නේ. මේකට කියනවා සාසත උච්ඡේදය කියලා. ඇති දෙයක උච්ඡේදයක් බලන ලක්ෂණය. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ මෙතෙන්ට නෙවෙයි පින්නතුනි. සාසත උච්ඡේදයට ධර්ම දේශනා කරපු උත්තමයෙක් නෙවෙයි උන්වහන්සේ. උන්වහන්සේ අනුත්පාද නිරෝධයට ධර්ම දේශනා කර උත්තමයෙක්. බාහිර රූපයක් නොපෙනෙන විදියටම, ඇස රූපේ චක්කු විඥානය නොපෙනෙන විදියටම, එය නිර්මාණය නොවන විදියටම හේතු ඝාතක ආකාරයට අනුත්පාද නිරෝධයට ධර්ම දේශනා කර උත්තමයන් වහන්සේ කෙනෙක්. මෙන්න මෙතෙන්දි තමයි පින්නතුනි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියපු විදියට සම්මා දිට්ඨියේ ඉහළ තලයට අපි යන්නට ඕන. ඒක මුලදී සුතමේ ඥානයේ වශයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් දැනගෙන සුතමේ ඥානය ලබාගෙන නැත්තම් ශ්‍රුතවත් බව ඇති කරගෙන ඒ තැනැත්තා ඒ සුතමේ ඥානය තුලින් ශක්තිමත් වෙලා චින්තාමේ ඥාණයෙන් ඒ කරුණු හිතලා භාවනාමය ප්‍රඥාවෙන් ඒක ක්‍රියාත්මක කරන්න ඕන. වෙනත් විදියකින් කියනවා නම් සත්‍ය ඥානය, කෘත්‍ය ඥාන, කෘත ඥාන කියලා මෙන්න මේ තුන සාක්ෂාත් කරගන්නට ඕන. මෙන්න මෙතෙන්දි තමයි ප්‍රධානම දේ දුකේ හට ගැනීම නිරෝධය, ලෝක යථාර්ථය මොකක්ද කියලා තේරුම් ගන්න එක. සාමාන්‍යයෙන් අපි දුක සත්‍ය කියලා කියන්නේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ ආදී වශයෙන් සඳහන් වන සාමාන්‍ය ලෝකයේ කියන දුක තමයි අපි දුක හැටියට තේරුම් ගන්නෙ. ඒකත් දුක කියලා කියන්න පුළුවන්. ඒක දුක සත්‍ය කියලා කියන්නත් පුළුවන්. සංකීර්තේන පංච උපාදානස්කන්ධා දක්වා කියන විස්තරයේ සියල්ලක්ම අපිට දුක කියලා ගන්නත් පුළුවන්, දුක සත්‍ය කියලා ගන්නත් පුළුවන්. ඒ නිසා තමයි ධම්මචක්ක සූත්‍රයේදී දුක සත්‍ය විස්තර කිරීමේදී මේ කරුණ ටික දැක්ුවේ. නමුත් මීටත් වඩා ගැඹුරට ගිය කාරණයක් ධර්මයේ සඳහන් වෙනවා. ඒ තමයි පින්නතුනි දුක නොවන දුකක් තියෙනවා. මේක තමයි දුක සත්‍ය කියලා කියන්නේ. දුක නොවන දුක. ඒ මොකද්ද? භාගතුන් වහන්සේ දේශනා කරනවා කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං ඨපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං කියලා කාරණය. යම් කිසි කායික දුකක් තියෙනවා නම්, මානසික දුකක් තියෙනවා නම්, මේ කායික දුක මානසික දුක කියන දෙක හැර තවත් දෙයක් තියෙනවා නම් මෙන්න මේකයි දුක්ඛ සත්‍ය කියලා භාගතුන් වහන්සේ විස්තර කරනවා. මෙන්න මේක තමයි පිනුතුනි වැදගත්ම දේ. වෙනත් විදියකින් කියනවා නම් පටිසම්භිදා මග්ගේන චර්යානානත් ඥානෙහි දැක්වෙන විඥාන චර්යා කියන ස්වභාවය. තවත් විදියකින් කියනවා නම් අපට කර්මානුරූපව මුලින්ම ලැබෙන අත්දැකීම ඇස, රූපය,
චක්කු විඥානය මේ ආදී කරුණු හටගෙන ස්පර්ශය හටගෙන ඊට අදාළ වූ විපාක මනෝවිඥානය හටගෙන විපාක මනෝවිඥාන ධාතුවත් හටගෙන මෙන්න මේ මූලික ක්‍රියාවලියට කියනවා දුක්ඛ සත්‍ය කියලා. මේක පින්නතුනි දුක කියලා කියන්නේ නෑ. මේක කියන්නේ දුක්ඛ සත්‍ය කියලා. අපට මුලින්ම ලැබෙන අත්දැකීම. මේ අත්දැකීම සැපක්වත් දුකක්වත් නෙවෙයි, නව කර්මයක් නෙවෙයි. මේක විපාක මාත්‍රයක් විතරයි. මේක සැපක් හෝ දුකක් කියලා අපි කියන්නේ නෑ. පින්නතුනි මෙන්න මේක දැක්කොත් තමයි අපට ඇහැට රූපයක් පේනකොට අපි දක්ෂුනොතින් මේ ඇහැට පේන රූපය තමන් මේ අත්විඳින්නේ ඊට කලින් සිදුවෙච්ච ක්‍රියාවලියක ප්‍රතිඵලයක් කියලා. ඇහැට රූපයක් දකිනකොට අපි දක්ෂ වුණොතින් ඒ රූපය දකින්න හේතු වන ඇස, රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, විපාක මනෝවිඥානය, විපාක මනෝවිඥාන ධාතු කියන මෙන්න මේ මුල් අවස්ථා සියල්ලක්ම පසු කළා එය වැයවීමේ ප්‍රතිඵලයක් විදියටයි තමා මේ ඇසෙන් රූපය දකීමේ අත්දැකීම ලබන්නේ. ඒ ලබන වේලාවේදී ක්‍රියාත්මක වන්නේ මන ආයතනයයි ධර්මායතනයයි කියලා අපි දැනගත්තොත් මෙන්න මේ දැක්ම තමයි නියම විදියටම දුක්ඛේ ඥානං කියලා සඳහන් කරන්නේ. පින්නතුනි මෙන්න මෙතෙන්ට තමයි දුක්ඛෝපනිසා සද්ධා කියලා දක්වන්නේ. දුක නිසා ශ්‍රද්ධාව හට ගන්නවා. දුක නිසා ශ්‍රද්ධාව හට ගන්නවා කියන්නේ දුක් විඳ නිසා විඳපු නිසා ශ්‍රද්ධාව හට ගන්නවා කියන එක නෙවෙයි. දුක පිළිබඳව අවබෝධය නිසා ශ්‍රද්ධාව හට ගන්නවා. අපි ඇසට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක් විඳිනකොට, දිවට රසයක්, ශරීරයට පහසක්, මනසට අරමුණක් එනකොට මේ අත්දැකීම අපි විඳින්නේ අර මුල් අවස්ථා ගානම පසු කළ ගිහිල්ලා. නිදසුනක් වශයෙන් කිව්වොතින් අපි කුඹුරක් කරලා වී ටිකක් වගා කළා අපි ඒක බත් බවට පරිවර්තනය කළා කෑම පිඟානක කනවා අපි. කෑම කන වෙලාවේදී අපි කතා වෙනවා මං කුඹුර කළා මං වී ටිකක් අරගෙන තමයි මේ කන්නේ කියලා. හැබැයි පින්නතින ඔබේ පිඟානට දාලා කන්නේ වීද? ඔබ ඒ කන්නේ හාල්ද? නෑ පින්නතුනි. නමුත් අපි ව්‍යවහාරයට කියනවා මම මේ කැත්තේ උදැල්ලේ වැඩ කළා මහන්සියෙන් ගොවිතැන් කළා කුඹරෙන් ගත්ත වී ටික තමයි මම මේ කන්නේ කියලා තමයි ලෝකෙට කියන්නේ. ඒක තමයි ලෝක ව්‍යවහාරයේ කියන ක්‍රමය. නමුත් අපි ආහාර ටික අනුභව කරන වෙලාවෙදී පින්නතුනි අර මුල් අවස්ථාවේ කිසිම දෙයක් නෑ. ඒ සියල්ලක්ම නිරුද්ධ වෙලා ඒ අවස්ථාව වෙනත් අවස්ථා බවට පරිවර්තනය වෙලා. මෙන්න මෙවැනි තත්ත්වයක්ම තමයි පින්නතුනි අපේ ඇසට රූපයක් පේනවා නම් අතීතයේ පෙනිච්ච රූප විතරක් නෙවෙයි පින්නතුනි. මේ මොහොතේ ඔබට පේනවා නම් මේ බණ කියන හාමුදුරු කෙනෙක් ඔබ ඉදිරිපිට. ඒ පේන හාමුදුරුවොත් ඒ හාමුදුරු කියන බණ ඔබේ කනට ඇහෙනවා නම් මේ දෙකම පින්නතුනි ඔබ දකින්නේ වර්තමානයේ නෙවෙයි. ඒ අතීත අත්දැකීමක් විදියට නිරුද්ධ වෙච්ච දේ මන ආයතන ධම්මායතන කියලා මේ ආයතන දෙකෙන් තමයි ස්කන්ධ හතරක් විදිහට තමයි අපි හඳුනාගන්නේ. නමුත් අපි මේක පිළිගන්නේ නැති නිසා අපට කියනවා මදුපිණ්ඩික සූත්‍රයේ කියන විදිහට චක්ඛුංච පටිච්ච රූපේ චෝප්පජ්ජති චක්ඛු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති තතෝ නිදහනම් පපඤ්ඤ සංඥා සංඛා සමුදාචරಂತಿ කියලා ආදී වශයෙන් අපි අර මුල් අත්දැකීමට ආයි අත දිගු කරන නිසා අපට මොකද්ද වෙන්නේ? අපට ඇසක් තියෙනවා, රූපයක් තියෙනවා, චක්කු විඥානයක් තියෙනවා. අපි යම්කිසි අත්දැකීමකදී අපට ඇස කන ආදී ඉන්ද්‍රිය ඇතයි කියලා අපි හිතනවා නම්, බාහිර පේන රූප ශබ්ද ආදී ඇතයි කියලා හඳුනා ගන්නවා නම්, ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. අද මේ මොහොතේ අපි උපේක්ෂාවෙන් ඉන්න පුළුවන්. නමුත් හෙට දවසේ උපේක්ෂාවෙන් ඉන්න දෙයට අපි දුක් වෙන්න පුළුවන්. අපි මේ අවබෝධය තුළ හිටියොත් මොකද්ද වෙන්නේ? මේ අනවබෝධය තුළ හිටියොත් අපට යම් කිසි දෙයක් බාහිර හම්බ වෙනවා නම්
ඒ හමු වෙන හැම දෙයකම අප දුක් විඳින්නට සූදානමින් ඉන්නට ඕන. අපි හරියට රේල් පාරක් මැද ඉන්න කෙනෙක් වගේ එන කෝච්චියට අපට අහු වෙන සිද්ධ වෙනවා. දරුවා ලෙඩ වෙනකොට, අම්මා වයසට යනකොට, ඥාතිවරයා මිය යනකොට, ගෙදර අපිලිවෙලට තියනකොට, කවුරු හරි බනිනකොට, ඔබ උයා ගන්න කෑම ටික අකමැති වෙනකොට, වෙනත් කෙනෙක් ඔබට නොසලකා හරිනකොට, ඔබේ හිසේ කෙස් ගස් එක දෙකල සුදු පාට වෙනකොට, වයසට යනකොට, ලෙඩ දුකක් හැදෙනකොට, මේ හැම දෙයකින්ම පින්නොතින් අපි දුකටපත් වෙනවා. ඒ සාමාන්‍ය දුක් විතරක් නෙවෙයි. අපේ ඊටාම ළඟම ඥාතියා හෙට දවසේ වෙන් වෙන්න පුළුවන්. ඒ වෙන්වීමේ දුක් ටික අද දවසේ අපි තුරුළු කරගෙන ඉන්නේ පින්නතුනි. ඒ විතරක් නෙවෙයි. අපි මේ ආත්ම භාවයෙන් නොකරපු වරදකට අපි වරදකාරයෙක් වෙන්න පුළුවන් හෙට දවසේ. හෙට දවසේ අපේ ළඟම ඥාතීන් ටික මී යන්න පුළුවන්. එහෙම නැහැ කියලා අපිට සහතිකයක් වෙන්න බෑ. පටාචාරාව එක දින මරණ 6ක දුකකටපත් වෙච්ච කාන්තාවක්. බාහිර ලෝකයේ ඇතෑ කියලා ගත්තොතින් ඒ දුක් ටික සියල්ලක්ම අපි තුරුළු කරගෙන අද දවසේ මේ ඉන්නේ. ඇතැම් විට අපි නොකරපු වරදකට හෙට දවසේ වරදකරුවෙක් වෙලා අපි එල්ලුම් ගහට නියම වෙන්න පුළුවන්. එහෙම නැහැ කියලා අපිට සහතිකයක් වෙන්න බෑ පින්නතුනි. අන්න මේ දුක් ටික තුරුළු කරගෙන නම් අපි ඉන්නේ. ඒ දුකෙන් නිදහස් වෙන මාර්ගය අද දවසේදීම දුකෙන් නිදහස් වෙන ක්‍රමය භාගතුන් වහන්සේ අපට දේශනා කළා. එතකොට දුක්ඛේ ඥානං කියන්නේ මොකද්ද? දුක්ඛේ ඥානං කියලා කියන්නේ අපට අස්කන්නාසාදී ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ වෙනකොට ඒ ඇතිවන මුල් අත්දැකීම තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. අන්න ඒක නොදැනීම තමයි දුක්ඛේ අඥානං කියලා කියන්නේ. ඒක නොදැනගත්තොත් මොකද්ද වෙන්නේ? අපි බාහිර රූපයක් ඇතයි කියලා ඒකට ආශා කරන්න පුළුවන්, අමනාප වෙන්න පුළුවන්. ඒක සමුදය වෙනවා. ඊට පස්සේ ඒ සමුදය දුරු කරන්න කියලා අපි යන්නේ බාහිර දේ අයින් කරන්න. ඒක නිරෝධය මිසක් නිරෝධ සත්‍ය නෙවෙයි. ඒ වගේ මේ සඳහා මාර්ගයේ විදියට බාහිර බඩමුට්ටු අයින් කිරීම, බාහිර ලෝකික සංවර වීම අපි යන්නේ. නමුත් අපි සැබෑ ලෙසම දුක සත්‍ය තේරුම් ගත්තොතින් අපි ඊළඟට සමුදය සත්‍ය විදියට දකින්නේ බාහිර රූපයට ආසා කිරීම නෙවෙයි. අපි දකින්නේ තමන්ගේ ස්කන්ධ පංචකයට, නැත්තම් අපි කියනවා නිකාන්ති තණ්හාව කියලා. තමන්ගේ අභ්‍යන්තරයේ ගොඩනගා ගන්නා වූ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා කියපු විදියට, නැත්තම් තමන්ගේම ආයතන ලෝකයට කැමති වීම, ස්කන්ධ ලෝකයට කැමති වීම තමයි දුකට හේතුව, දුක්ඛ සමුදය කියලා කියන්නේ. මෙන්න මේක තේරුම් ගත්තොත් දුක්ඛ නිරෝධය විදියට දකින්නේ මෙන්න මේ දෙයට ආසා නොකිරීම. මේ ස්කන්ධ පංචකයට ආසා නොකිරීම. ඒකට ආසා නොකරොත් පින්නතුනි අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒක තමයි නිවන, විමුක්තිය, නිරෝධය විදියට දේශනා කළේ. ඊට මාර්ගය නම් පින්නතුනි මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව කියන එක මේ තැනත්තා දකිනවා. මෙන්න මෙතෙන්දී ආරම්භක පියවර තමයි පින්නතුනි භාගතුන් වහන්සේ නිතරම සඳහන් කරන්නේ සම්මාදිට්ඨි පුබ්බංගමා කියලා. අපි මේ න්‍යාය දකිනකොට, අසා දැනගන්නකොට සම්මාදිට්ඨිය මුලින් යන්නට ඕන. සම්මාදිට්ඨි පුරේ ජවන් කියලා කියන්නේ ඒකයි. අසා දැනගන්නකොට සුතමේ ඥානෙ විදියට, සත්‍ය ඥානෙ විදියට මේක දැනගන්නකොට සම්මාදිට්ඨිය කියන අංගය මුලින් යනවා. හැබැයි මේක ප්‍රායෝගිකව කරන්න යද්දී සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ කියපු විදියට සීලේ පිළිටලා සමත විදර්ශනා දෙක වඩන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවක් ඔබ අහද්දී ඔබ තේරුම් ගන්නට ඕන මේ ධර්ම දේශනාවෙන් සඳහන් කරන්නේ ස්වර්ගගාමී මාර්ගයේද, සුගතිගාමී වෙන දේශනා කරන අනුශාසනාවක්ද මේක? එහෙම නැත්නම් මේක නිවනට, නිරෝධයට, විමුක්තියට දේශනා කරන ධහමක්ද කියලා දැනගන්න අපි දක්ෂ වෙන්නට ඕන. දානමයන් පුණ්‍ය කිරියවත්තු, සීලමයන් පුණ්‍ය කිරියවත්තු ආදී වශයෙන් දේශනා කරන්නේ ඒ ලෝකයේ තුල ඉඳගෙන සාර්ථක වන සුගතිගාමි වෙන මාර්ගය. ඒ මාර්ගය දේශනා කරන අතරේදී බුදුහාමුදුරෝ ඊළඟට මේ ලෝකයෙන් නිදහස් වෙන මාර්ගය දේශනා කළා. අන්නේ නිදහස් වෙන මාර්ගයේදී චතුරාර්ය සත්‍ය අවබෝධය තමයි නිතරම ඉස්මතු කරන්නේ. වෙනත් විදියකින් කියනවා නම් හේතුඵල ධම, ඇතිවීම නැතිවීම කියන මේ කාරණය. අප නිර්මාණය කරගන්න ලෝකය මේ මොහොතේ හටගන්න ලෝකය. ඒ ලෝකය කියන්නේ මොකද්ද? ඇස කන නාස ආදී ඉන්ද්‍රිය 6, රූප ශබ්ද ආදී බාහිර අරමුණු 6. මේ 12ම පින්නතුනි අහුත්වා සම්බුතං හුත්වා නබවසති.
පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවය. රූප වේදනා ආදී ස්කන්ධ පංචකයත් අහුත්වා සම්බුතං හොත්වා නබවිසති. ඒ විතරක් නෙවෙයි චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු ආදී වශයෙන් ධාතු 18 ගත්තත් ඒ සියල්ලක්මත් පින්නතුනි පෙර නොතිබී හට ගන්නවා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අපට පොඩ්ඩක් හරි ඉතුරු නොතින් ඒ ඉතුරු වෙච්ච පමණට අනුසය වශයෙන් හෝ යමක් ඉතුරු නොතින් ඒ ඉතුරු වෙච්ච පමණට පින්නතුනි අපි දුක, ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. මෙන්න මේ සදහමග දේශනා කිරීමේදී එක ආකාරයකට බුදුරජාණන් වහන්සේ සුතමේ ඥානෙ ලබා ගන්න ක්‍රමය දේශනා කරනවා. එතෙන්දි සම්මා දිට්ඨිය නිතරම මුලින් දේශනා කරනවා. දිට්ඨිංච උජුකා කියලා සඳහන් කරනවා. සීලංස සුවිසුද්ධං දිට්ඨිංච උජුකා කියලා. සතර සතිපට්ඨානෙ වැඩුවත්, ත්‍රිවිධ ශික්ෂා වැඩුවත්, ත්‍රිලක්ෂණේ වැඩුවත් මේ හැමතැනදීම මාර්ගය දේශනා කරද්දී සම්මා දිට්ඨිය මුලින් දේශනා කරනවා. හැබැයි උන්වහන්සේ වඩන ක්‍රමය දේශනා කරනකොට නැත්තම් කෘත්‍ය ඥානය දේශනා කරනකොට කෘත්‍ය ඥාන ඉස්මතු කරපු දේශනාවලදී නිතරම සීලය පතිට්ඨාය නරෝසපඤ්ඤෝ නැත්තම් සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය ආදී වශයෙන් සත්‍ය විසුද්ධිය මේ තැන්වල තියෙන්නේ සීලය ආරම්භයේ ඉඳන් කළ යුතු වැඩ පිළිවෙල ඊළඟට දේශනා කරන්නේ. ඒ නිසා අපි දේශනා පටලවා ගන්න හොඳ නැහැ පින්නතුනි. ඔබ දක්ෂ වෙන්නට ඕන දේශනාවක් අහද්දී භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරන්නේ සුගතිගාමී වෙන මාර්ගයේද නිවන් මාර්ගයේද? ඒ නිවන් මාර්ගයේ දේශනා කරන්නේ සුතමේ ඥානෙ ලබා ගන්න මුල් අවස්ථාවද? සුතමේ ඥානෙ ලබාගත්තු කෙනාට කෘත්‍ය ඥානෙ විදියට කළ යුතු ආකාරයේද මේ දේශනා කරන්නේ? නැත්නම් ඒ කරපු කෙනාට ලබන ප්‍රතිඵලය කෘතඥානීය වශයෙන් විමුක්තස්මින් විමුක්තිමිති ඥානං කියපු විදියට ඒ විමුක්තිය හඳුනා ගන්න අවස්ථාව ගැනද මේ කියන්නේ කියන එක ගැන අපි දක්ෂ වෙන්නට ඕන. එහෙම නැති වුණොත් අපි ධර්මයේ පටලවා ගන්නවා. ඇතැම් විට ධර්මයේ නොගැලපෙනවා කියලා තර්ක කරන්නත් පුළුවන්. මෙන්න මේ දක්ෂතාවය අප තුළ නිතරම තියෙන්නට ඕන. ඒ නිසා එක පැත්තකින් ධර්ම ශ්‍රවණය කිරීමේදී අනුපිළිවෙල තේරුම් ගන්නට ඕන. ධර්මයේ ප්‍රගුණ කිරීමේ පිළිවෙල තේරුම් ගන්නට ඕන. ඊළඟට ඒ ප්‍රගුණ කරගෙනාට ලබන ප්‍රතිඵලයේදී ඒ ප්‍රතිඵලයේ සාක්ෂාත් වන ආකාරය ඒ අවබෝධය තේරුම් ගන්නට ඕන. එහෙම නැත්නම් අපිට වරදිනවා. එහෙම නැතුනොත් අපි එක පැත්තකින් ධර්මයේ හැමදාම සාකච්ඡා කරමින් විතරක් ඉන්නවා. නැත්නම් අපි වඩන්න යනවා මාර්ගය නොදැන. එහෙමත් නැත්නම් මාර්ගය වඩලා ප්‍රතිඵල ලැබපු උත්තමයන්ගේ අත්දැකීම් ටික අපේ අත්දැකීම් විදිහට අපි විස්තර කරනවා. නැත්නම් තේරි ගාථාවල උදාන පාළියේ මේ ආදී තැන්වල තියෙන රහතන් වහන්සේලගේ අත්දැකීම් අපිත් හිතාගෙන ඉන්නවා මටත් මේ අත්දැකීම තියෙයි කියලා. පින්නතුනි ඒ විදිහට Taman ලබාගත්තු කෙනෙක් විදිහට තමන්ම දන්නේ නැහැ Taman ඒක Tamanගේ ළඟ තියෙයි කියලා Taman විස්තර කරනවා. මෙන්න මේ අවස්ථා තුන නිවැරදිව දැනගත්තොත් තමයි Taman ඉන්න තැන කොතනද කියලා Tamanටම තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. මෙන්න මේ දක්ෂතාවය අපි ඇති කරගෙන පින්නතුනි අපි තේරුම් ගන්නට ඕන දුක කියන්නේ මෙන්න මේ මුලින්ම හටගන්න ස්කන්ධ පංචකය. අන්න ඒ සඳහා අවධානය අවබෝධය නොතිබ්බොත් අපි බාහිර ලෝකයට ඇලෙනවා. බාහිර ලෝකයට ඇලෙන්නේ අපි අපේම අභ්‍යන්තර ස්කන්ධ පංචකයට තියෙන ආසාවෙන්. ඒ නිසා බාහිර ලෝකයේ ආසාව දුරු කරන්න නම් බාහිර බඩමුට්ටු අයින් කරන්න බෑ. බාහිර බඩමුට්ටු අයින් කිරීම මාර්ගය මිසක් මාර්ග සත්‍ය නෙවෙයි. මාර්ග සත්‍ය වෙන්නේ මෙන්න මේ අභ්‍යන්තරයේම තියෙන ස්කන්ධ පංචකයට තියෙන ඇල්ම දුරු කරන විදිහේ මාවත තුල ගමන් කිරීම. අන්න ඒ තුලින් තමයි ටිකෙන් ටික තමන්ගේ රාග ద్వේෂ ආදිය දුරු කරලා තමන්ට අවිද්‍යාවෙන් සම්පූර්ණ නිදහස් වීමෙන් අනුසය මට්ටමිනුත් කෙලෙස් වලින් නිදහස් වෙන අවස්ථාව තියෙන්නේ. මෙන්න මේ ස්වභාවය අපි දැනගත්තට පස්සේ ඊළඟට අපි වඩන්න ඕන මාර්ගය එක එක පුද්ගලයාට එක එක ක්‍රමයකට බුදුහාමුදුරෝ දේශනා කරනවා. එක්කෙනෙකුට බුදුහාමුදුරෝ දේශනා කරනවා ආරෂ්ඨාංගික මාර්ගය වඩන්න කියලා. තවත් කෙනෙකුට දේශනා කරන උන්වහන්සේ සත්පුජ්ජංග වඩන්න කියලා. තවත් කෙනෙකුට කියනවා ආයතන කුසලතාවය ඇති කරගන්න කියලා. තවත් කෙනෙකුට කියනවා ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම වඩන්න කියලා. තවත් කෙනෙකුට කියනවා ඒකායනෝ භික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධිය කියලා සතර සතිපට්ඨානෙ වඩන්න කියලා දේශනා කරනවා. තවත් කෙනෙකුට බුදුහාමුදුරෝ දේශනා කරනවා සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ ධම්මා අනාත්තා කියලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය වඩන විදියට ධර්ම දේශනා කරනවා.
තවත් කෙනෙකුට කියනවා ඔබට වඩන්න තියෙන කාරණා දෙකයි. සමත විදර්ශනා දෙක වඩන්න කියලා. තවත් කෙනෙකුට දේශනා කරනවා අසංගත මාර්ගයේ විදියට ප්‍රඥා ඉන්ද්‍රිය වඩන්න. නැත්නම් කායගත සතිය වඩන්න කියලා දේශනා කරනවා. මේ කුමන මාර්ගයේ වැඩුවත් පින්නොතිනේ මේ හැම කාරණයක්ම සම්පූර්ණ වෙනවා. නමුත් එකක් තමන්ගේ චරිතයට අනුව තමන් කැමති විදිහට තමන්ට හොඳට හඳුනාගෙන සතර සතිපට්ඨානය නම් ඒක, සත්බොජ්ජංගය නම් ඒ කාරණය, ත්‍රිලක්ෂණය නම් ඒ විදිහට තමන්ට පුරුදු පුහුණු කරන්නට අවස්ථාව තියෙනවා. මේ කුමක් පුරුදු පුහුණු කරත් පින්නොතිනේ අපි තේරුම් ගත යුතු යථාර්ථය තමයි අපේ ජීවිතයේ ස්වභාවය මොකද්ද? අපේ ජීවිතය කියන්නේ පින්නොතිනේ රූපාදී ස්කන්ධ පංචකය. ඇස කන ආදී ආයතන 6ක්. ඒ වගේම චක්කායතන ආදී ආයතන 12ක්. චක්කු ධාතු ආදී ධාතු 18ක්. මේ හැම දෙයකම සමස්තය ගත්තොත් අපේ ජීවිතය කියන්නේ එක මොහොතක චිත්තක්ෂණයක්. අපි කුමක් අතීත වර්තමාන අනාගත ආධ්‍යාත්මික බාහිර සුකුම ඕලාරික හීන ප්‍රනීත දුරළඟ ආදී වශයෙන් මෙනෙහි කළත් අවසාන වශයෙන් ගත්තොත් අපේ ජීවිතය කියලා කියන්නේ මේ වර්තමාන මොහොතේ සිටිවිලි මාත්‍රයක්. ඒ සිත විතරක් නිකන් නෙවෙයි රූප වේදනා සංඥා සංඛාර කියන මේ ස්කන්ධ පංචකයක් එක්ක හටගෙන නිරුද්ධ වීමක් තමයි ජීවිතය කියලා කියන්නේ. මෙන්න මේක අපි දකින්න දක්ෂුණෝතින් පින්නතුනි. හැම මොහොතෙම මේ ස්කන්ධ පංචකයේ හට ගැනීම නිරෝධයේ සමුදය වේ දකින්න අපි දක්ෂුණෝතින් ඒ දකින මොහොතක් පාසාම අපි කර්මයේ නිරෝධ කරන මාවතක නැත්තම් පයෝගාවි සංඛාර රැස් කියන කුසලතාවයේ දිනු කරන මේ සංසාර චක්‍රයෙන් බැහැරට යන කුසලතාවයේ දිනු කරන කෙනෙක් බවට පත් වෙනවා. එහෙම දිනු කරන්න පින්නතුනි අපි අර ලෞකික කුසලයෙන් දුර වෙන්නේ නැහැ. ලෞකික කුසලයෙන් දාන ආදී පින්දහම් කරමින් හැකිතාක් ජීවිතේ වටේ ආරක්ෂාව සලසා ගන්නවා. නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය, කල්යාණ මිත්‍රාශ්‍රය මේ ආදී සියලුම ආරක්ෂක සංවිධාන ලෞකික කුසලිය තුලින් ශක්තිමත් කරගෙන හැකිතාක් දුරට මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව තුළ අඛණ්ඩව ඉදිරියට යන කෙනෙක් බවට පත් වෙනවා. මේ තැනැත්තා ඉක්මනට දුකෙන් නිදහස් වෙන්න උත්සාහ කරනවා. ඇයි හෙට දවසේ පින්නතුනි අපට කොයි ආකාරයේ දුකක් අපේ ජීවිතේ එන්න තියෙද දන්නේ නැහැ. අන්න ඒ නිසා අප්පමාදේන සම්පාදේත කියපු බුදු වචනට අනුගතව හැකිතාක් දුරට තමා මේ ධර්මයේ තුල ඉදිරියට පියවර නගන්නට අප්‍රමාදීව මේ තැනැත්තා වීරිය කරන කෙනෙක් බවට පත් වෙනවා. මේ ආකාරයට ජීවිත සකසා ගන්නට අපේ අප්‍රමාදීව කටයුතු කරමු. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ මෙන්න මේ අවිද්‍යා අන්ධකාරය දුරු කරන්න. අවිද්‍යා අන්ධකාරය දුරු කිරීම සඳහා පින්නතුනි අවිද්‍යාව දුරු කිරීම අපට කරන්න බෑ. අවිද්‍යාව දුරු කරන්න නම් විද්‍යාව නැමැති ආලෝකය දල්වන්නට ඕන. උදාහරණයක් ගත්තොත් අන්ධකාර කාමරයක් තියෙනවා නම් ඒ අන්ධකාර කාමරයේ තියෙන අඳුර අපට බෑග් වලට අරගෙන අයින් කරන්න බෑ. අපි මොකද කරන්න ඕන? අපි කරන්න ඕනේ එතෙන්ට ආලෝකයක් දල්වන එක. ආලෝකයක් දල්වනකොට මුලින්ම Tamante ඒ ආලෝකය ලැබෙනවා. ඊළඟට අනිත් බාහිරට ලැබෙන ආලෝකය මේ තියෙන දේ හොඳට ප්‍රකට වෙනවා. අන්න ඒ වගේ පින්නතුනි Tamante මේ සම්මා දිට්ඨිය තුල ඉඳගෙන අඛණ්ඩව අනිත්‍ය දුක අනාත්ම ත්‍රිලක්ෂණය වඩනකොට Tamante ජීවිත යථාර්ථය පේනවා. මොකද්ද පේන්නේ? Tamange හැට ඕනෑම දෙයක් පේන්න පුළුවන්, ශබ්දයක් ඇහෙන්න පුළුවන්. ඒ අහනකොටම දකිනකොටම ඒ තැනැත්තා දකිනවා මේ සිද්ධිය සිදුවන්නේ නිකන් නෙවෙයි. කාරණා ගානක් නිරුද්ධ වීමේ ප්‍රතිඵලයක් විදියට. ඇසට රූපයක් පේනකොට මේ තැනැත්තා දකිනවා විපාක මනෝ විඥාන ධාතුව නිරුද්ධ වෙලා, විපාක මනෝ විඥානෙ නිරුද්ධ වෙලා, මුලින් ලැබිච්ච ස්පර්ශය, චක්කු විඥානය, රූපය, ඇස කියන මෙන්න මේ අතීත කර්මඵල විදියට ලැබිච්ච විපාක ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා කියලා තමා දකිනවා. අන්නේ දකින කෙනා යන සඳහන් වෙනවා මදුපිණ්ඩික සූත්‍රයේ චක්කුං අසති රූපං අසති චක්කු විඥානං අසති කියලා. ඒ තැනත්තා නැවත රූපයට ඇඟිල්ල දික් කරන්නේ, රූපේ පැත්තට හැරෙන්නේ. ඒ තැනත්තා අභ්‍යන්තරයේම නිරෝධයට පත් වෙන කෙනෙක් බවට පත් වෙනවා.
බාහිර අපි රූපයක් තියගෙන අත දික් කළොතින් අපි ආපු නිවැරදි මාර්ගයට නෙවෙයි යන්නේ. අපේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියන ඒ සිද්ධාන්තය අනුව ගිහිල්ලා ප්‍රපංච ගොඩනගාගෙන ජරා මරණ ස්පර්ශ කරන කෙනෙක් බවට පත් වෙලා අපි ඉන්නේ. නමුත් අපි හරියට නුවණින් සමත විදර්ශනා තුළින් අර කිංසුකෝම සූත්‍රයේ දක්වපු විදියට Tamanට පණිවිඩය ආපු මාර්ගය හරියට තේරුම් ගත්තොත් ඒ ආපු මාර්ගයේ මාපසට හැරිලා බලනවා මිසක් නුවණින් බලනවා මිසක් ඒ ආපු තැනැත්තා පුද්ගලයාට අත දික් කරන්නේ. ඒ තැනැත්තාට ඒ සිද්ධිය දකිනකොටම ඔහු මුල් දේවල් ටික නිරුද්ධ වෙච්ච බව දකිනවා. දැක්කට පස්සේ ඔහු වෙනත් මාර්ගයකින් ගිහිල්ලා පුද්ගලයෙක් වැළඳ ගන්න යන්නේ නැහැ. ඔහු දකින්නේ හේතු ටිකේ නිරෝධයමයි දකින්නේ. හේතු ටිකේ නිරෝධය දැක්ක තරමට ඒ තැනැත්තාට ඇස නැහැ කියනවා, රූපේ නැහැ කියනවා, චක්කු විඥානෙ නැහැ කියනවා. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් මේ තැනැත්තාගේ ඇස් දෙක පිය වෙලාද, ඇස් දෙක අන්ධ වෙලාද, රූපේ නැද්ද කියලා හිතෙනවා. රූපේ නැති කතාව නෙවෙයි පින්නතුන්, රූපය තියෙනවා, ඇස තියෙනවා. ඒක නිරුද්ධ වෙච්ච දෙයක් කියලා ඔහු දකිනවා. දෙට්ටේ දෙට්ටමත්තන් කියන මට්ටමට එනවා. දැකපු දේ දැකීම මාත්‍රයක් විතරයි කියන එක අතීතයේ නිරුද්ධ වෙච්ච අතීතයේ දකින්නේ. වර්තමානයේ තියෙන දෙයක් නෙවෙයි. ඒ නිසා ඇසර රූපයක් දකිනකොටම ඔබ බාහිර නෙවෙයි, ඔබ අභ්‍යන්තරයේ පැත්තට හැරෙන්න ඕන. මේ මා දකින්නේ නිරුද්ධ වෙච්ච රූපයක් කියලා දැනගත්තොත් එදාට අපි මේ සංසාර චක්‍රයෙන් නිදහස් වෙන, දුකෙන් නිදහස් වෙන මායාවේ විශේෂපතේ ඉක්මවපු කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ සඳහායි පින්තුනි බුදුහාමුදුරුවෝ අපට ධර්ම දේශනා කළේ. මෙන්න මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න, මේ ධර්මයේ පිළිපදින්න, ඒ සඳහා පාසුකම් ටික ලබන්න තමයි අපි මේ ජීවිතය විතරක් නෙවෙයි සසර පුරාවට පින්දහම් කළා මේ ඊටාම භාග්‍ය සම්පන්න අවස්ථාව ලබා ගත්තේ. මේ ලබාගත්තු ඊටාම දුර්ලභ දුෂ්කර අවස්ථාව මොහොතකින්වත් අතහැර නොයන්නට, අහිමි වී නොයන්නට අප උපරිම ලෙස මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුල, මේ උතුම් සුගතිය තුල කල්යාණ මිත්‍රාශ්‍රයේ සෙවණෙහි බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ ශ්‍රවණේ සෙවණෙහි කටයුතු කරන්නට අපි උපරිම ලෙස උත්සාහ ගන්නට ඕන. ඒ ලබන අත්දැකීම අවබෝධය තමන්ගේ සමීපතම ඥාතීන්ටත් තමාගේ දේ අහන්නට සූදානම් අනිත් අයටත් මේ ධහම දෙන්නට අපි කටයුතු කරන්නට ඕන. ඉතින් එසේ කිරීමට ඔබට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. ලබාගත් මේ උතුම් කුසල ධර්මයන් හේතුවෙන් ඔබ අප හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නියත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි පින්නතුනි, ප්‍රශ්නය අහන්න තියෙනවා නම් අහන්නටත් පුළුවන් අවස්ථාව තියෙනවා. ස්වාමීන් වහන්සේ මට මේ ප්‍රශ්නයකට අදාළ අර මුලින්ම කිව්ව අන්ධකාර සූත්‍රයේ ඔබ වහන්සේ මුලින්ම කිව්ව අර මේ අර බුදුහාමුදුරුවෝ අවිද්‍යාව විස්තර කරනකොට මේ එතන බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ මහණෙනි මේ ඉර සංග ආලෝකය නොවැටෙන මහා බල සම්පන්න මහා ඉද්ධි සම්පන්න කළු කුහර තියෙනවා කියලානේ. මම හිතන්නේ බ්ලැක් මම දන්නේ විදිහට මට ඉතින් බ්ලැක් හෝල් ගැන කියලා අපේ හාමුදුරුවෝ කියන්නේ. ඔව්, අන්තරීක්ෂ කියලා වචනේ තමයි ඇත්තෙම කියන්නේ. අන්ධකාර ප්‍රදේශ කියලා ගන්නත් පුළුවන්. සමහර තැන්වල අන්ධකාර ග්‍රහලෝක කියලා විස්තර කරනවා. මොකද ඒ සත්‍යයන් ඉපදෙන තැන් වශයෙන් දක්වන්නේ. එහෙමයි. සමහර තැන් සත්‍ය ශ්‍රද්ධාවත් තියෙන බොහොමක පරදක් කියන්නේ බුදුහාමුදුරුවෝගේ කියන්නේ සර්වඥ ඥානය ගැන කියලා උන්වහන්සේ දැක්කොත් දැක්ක කියලා වගේ පේන්නේ නැත්නම් ඇත්තෙන්ම වායු ගෝලයේ ස්ථානයක් වෙන්නත් පුළුවන්. භෞතික වශයෙන් තැනක් වෙන්නත් පුළුවන්. එතකොට ඇත්තෙන්ම වායු තලයේ තිබුණත් ඒකත් අපි සලකන්නේ සතර මහා භූත රූපවල කොටසක් ආකාරයටනේ. එහෙමයි. එතකොට දැන් මේ විශ්වය ගත්තත් දැන් අපි ඉන ග්‍රහලෝකවල වාතයේත් සත්‍යයන් ඉන්නවනේ. එහෙමයි. ඉතින් ඒ තැන්වල දැන් මෙතෙන්දි සඳහන් වන්නේ සත්‍යයන් අන්ධකාරය ඉපදෙනවා, අන්ධකාරයම ජීවත් වෙනවා, අන්ධකාරයම මිය යනවා කියලා. සාමාන්‍ය විද්‍යාවෙන් සඳහන් වන්නේ යම් කිසි තැනක ආලෝකය නොතිබ්බොත් වර්ෂාව ලැබෙන්නේ නැහැ. වර්ෂාව නොලැබුණොත් ගස් කොළන් නැහැ. ගස් කොළන් නොතිබුණොත් සත්වයන් නැහැ කියලානේ. එහෙමයි. නමුත් භාගතුන් වහන්සේගේ නුවණින් දැක්ක විද්‍යාවට නොපෙනුණත් භාගතුන් වහන්සේගේ නුවණින් දැක එවැනි තැන්වලත්
සත්‍යයන් ඉපදෙනවා, ජීවත් වෙනවා, කර්මානුරූපී යනවා. එහෙම. ඉතින් ඒක දැඩිම අන්ධකාරයක් කියලා සඳහන් කරනවා. ඉතින් ඊට අමතරව චතුරංග සමන්නාගත අන්ධකාරයක් ගැන ධර්මයේ සඳහන් කරනවා. මේ අවිද්‍යා අන්ධකාරය දක්වන්නට ඒ තමයි මාස පොයක් දවසක මධ්‍යම රාත්‍රියේ වැසි වලාකුළු වලින් බර වෙච්ච අහසක් තියෙන ඝන කැලෑවක තියෙන අන්ධකාරය. අංග 4කින් යුක්ත අන්ධකාරයක් විදියට මේක සඳහන් වෙනවා. ඉතින් මේ අන්ධකාර සියල්ලක්ම මේ අවිද්‍යාව නැමැති අන්ධකාරයට දක්වන්නේ. ඉතින් මේ අන්ධකාරයේ ඉන්නකම් ඇතැම් විට අපට සාමාන්‍ය ලෝකයේ ආලෝකයේ තිබුණට අපි ඇත්තටම අපේ ජීවිතේට සිදුවන දේ අපි ඊටාම සරල දෙයක් ගත්තොත් අපි කොච්චර නොදැනුවත්වම දින්නේ කියලා බැලුවතින් බලන්න ඊටාම සරල උදාහරණයක්. අපි කෑම ටිකක් කනවා පිඟානක දාගෙන. කෑම කන අවස්ථාවේදී අපට කටට රස දැනෙනකොට, දිවට රස දැනෙනකොට අපි මොකද හිතන්නේ? අපි හිතන්නේ මේ කෑම රස දැනෙන්නේ මේ පිඟානේ දැන් තමන්ගේ ඇස් දෙකට පේන ආහාරය කියලා. අපි කවදාවත් හිතලා තියෙද මට දැන් මේ රස දැනෙන්නේ මගේ මේ දිවේ තියෙන අර කෙලත් එක්ක මිශ්‍ර වෙලා තියෙන ආහාරය කියලා. එහෙම හිතෙන්නේ නැහනේ. බලන්න මේ වගේ සරල දෙයකින්වත් අපට නුවණක් නැති අපි තමයි අපි හුඟා බුද්ධිමත් කියලා හිතාගෙන ඉන්නේ. ඒ වගේම බලන්න අපි gedara සීතකරණය. සීතකරණය ඔබ මතක් කරන්න බලන්න. මතක් කරනකොට එක එක තට්ටු වල තියෙන දේවල් ඔබට මතක් වෙන්නේ. ලයිට් එකත් පත් වෙලා හොඳට පේනවා කියලා. ඔබට මතක් වෙනකොටම හිතෙන්නේ ෆ්‍රිජ් එක ඒ විදියටම ලස්සනට තියේ කියලානේ. ඇත්තට මේ පේන අවස්ථාවේදී ඒ වගේ ලයිට් පත් වෙලාද ෆ්‍රිජ් එකේ තියෙන්නේ. ඔබ සීතකරණය මතක් කරන වෙලාවේදී දැන් වෙන කෙනෙක් කරලා තියෙන පුළුවන්. නමුත් බොහෝ විට ඒක වහලා තියෙන්නේ. ඒ වුණත් ඔබේට දැන් ඒ මනසට පේන්නේ දැන් තියෙන තත්ත්වය නෙවෙයි. අර කලින් ඔබ අවසාන වතට දකපු දේ තමයි ඔබ මේ දැන් පේන දෙයක් විදිහට හිතාගෙන ඉන්නේ. පින්නතුනි, අපි වාහනයක් පදවනකොට අපි නිතරම වාහනයට ඉදිරියෙන් අඩි 50ක් 100ක් ඉදිරියෙන් තමයි නිතරම බලන්නේ. නමුත් අපි වාහනේ හිටගෙන ඉන්නේ රෝද හතර උඩ ඒ ඉන්න තැන වැය වෙලා අවසන්. අපි ගමනක් යනකොට රාත්‍රී කාලේ ටෝච් එකක් ගහනකොට විදුලි පන්දමක් දැල්වනකොට අපි ඉදිරියටයි ගහන්නේ ඒක. නමුත් අපේ කකුල් දෙක තියෙන්නේ අර වැය වෙච්ච ස්ථානේ. මේ හැම තැනදීම පේනෝ පිනොතින අපි කොයිතරම් අනුවන ලෝකයකද මේ ඉන්නේ කියලා. ඉතින් අන්න ඒ වගේ සරල දෙයක්වත් තේරුම් ගන්න බැරි වෙච්ච ලෝකයක ඉන්න අපි ඒ ලෝකයට ප්‍රඥා ලෝකය ලබා දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ අපිට මේ ධර්ම දේශනා කළේ. ඉතින් අන්‍ය අවබෝධය ලැබුණු පමණට අපි දක්ෂ වෙනවා මෙන්න මේ යථාර්ථය කරා ටිකෙන් ටික සමීප වෙන්න. ඒකට එක අතකින් දැනුම තියෙන්නට ඕන. අනිත් අතින් ඒ දැනුම හැකිතාක් දුරට ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ කරගන්නට ඕන. ඒ වගේ මේ සම්බන්ධ කරපු දැනුම තුළ හැකිතාක් දුරට සිහියෙන් අඛණ්ඩව සිහිය පවත්වා ගන්නට අපි දක්ෂ වෙන්නටත් ඕන. මෙන්න මේ අඛණ්ඩ ප්‍රතිඵලයක් විදිහට තමයි තමන්ගේ සසර කළා වූ ඉන්ද්‍රිය ධර්මවල ප්‍රගුණත්වය සහ මේ ජීවිතයේ උත්සාහය පිනාදී මේ කරුණු සියල්ලගේ මේක රාශියුමක් විදිහට තමන්ට ක්‍රමානුකූලව දුකෙන් නිදහසට අවස්ථාව ලැබෙන්නේ. මේ පොඩි ප්‍රශ්නයක් අහන්න ඔබ වහන්සේ කිව්වා අර මදුපිණ්ඩික සූත්‍රයේ මේ මොකක් හරි අපි දකිද්දී අපි හිතන්න ඕනි මේ ඇත්තම මම මේ අවස්ථාවේ දකින්නේ මේ ඇත්තටම නිරුද්ධ වෙච්ච දෙයක්. ඒ අර මුල් චිත්තක්ෂණ ඒ අවස්ථාව පහුවෙච්ච දෙයක් මේ දැන් පේන්නේ කියලා. ඒ ඇරෙන්න හාමුදුරනේ ඉතින් ඇතුළත නිශ්ශබ්ද වේක නිකන් ඇතිවීම බලන් හිටියම ඉතින් මේ මදිද අපි තව දෙයක් ඒකට එකතු කරොත් ඒ කියන්නේ මම මේ දකින්නේ පරණ දෙයක් හරි ඒ තවත් විතක් මනසේ ඔකට හිතේ කතා එකතු කිරීමක් එතනක් වෙන්නේ නැහැ. ඔව් ඇත්තටම දැන් අපි මුලින්ම සඳහන් කළා අපි එක පැත්තකින් සුතමේ ඥානය විදියට අසා දැනගන්නවා. අනිත් පැත්තෙන් කරන දෙයක් ගැන අපි කිව්වනේ. දැන් මේ දෙකේ වෙනස අපි තේරුම් ගන්නට ඕන. දැන් අපි මුලින් මේක කරන්න කලින් මේක
අපි යා යුතු ගමන් මඟ සහ යද්දී අපට හමුවන මේ මඟ සලකුණු තමයි අපි මුලින් මේ අසා දැනගන්නේ. අපි නොගියපු තැනකට යනවා නම් අපි කලින් අසා දැනගන්න ඕනේ මෙන්න මේ පාරේ මෙච්චර දුරක් යන්න ඕන. ගියාම මේ හන්දිය හමු වෙනවා. මෙහෙම කියලා අපි අවසානයේ දක්වාම තොරතුරු ටික දැනගන්නවා. ඒ දැනගත්තු කෙනා තමයි මේ මාර්ගේ යන්නේ. ඥානතෝ හම්බික්ක වේ පස්සතෝ ආසවණං khයං වදාමි කියන්නේ ඒකයි. ඒ වගේම තමයි මේ ස්කන්ධ පංචකයේ සමුදය වැය බැලීම තමයි කරන ක්‍රියාවලිය. ඒ කරන ක්‍රියාවලිය කරන්න කලින් අපි මේ ගමන් මගේ යා යුතු මග සලකුණු ටික තමයි අර මුලින් කිව්වේ. ඒ මග සලකුණු ටික දැනගෙන ඉන්න කෙනා තමයි මේ මග ගියාට පස්සේ ඕනනම් ඔහුට විමුක්තස්මින් විමුක්තමේ ඥානං කියපු විදියට තමන්ගේ ආපු මාර්ගයේ සිහි කරන්න පුළුවන්. ආපු මාර්ගයේ සිහි කරය කියන්නේ ආ ආපු මාර්ගයේ ඉන්නවා කියන එක නෙවෙයි. ඔහු යාපු ගමන් මාර්ගය ඕනනම් සිහි කරන්න පුළුවන්. ඒ ලක්ෂණ ටික අපිට මෙනෙහි කරන්න පුළුවන්. ඒක වැඩිමක් නෙවෙයි ඇත්තෙම වඩන්න තියෙන අපිට ස්කන්ධ පංචකයේ සමුදය වැය වඩනකොට Tamanට යාපු මාර්ගයේ ප්‍රතිඵල ටික පේන එක තමයි ඒ කරුණ විදිහට සඳහන් කළේ. ආවිනාස මම ඒකට පොඩි දෙයක් කරන්න දැන් අපිට මේ සිවුරංග කියපු විදිහට අපිටම එක තැනක ඉඳලා ඒ කියන්නේ තමන්ගේ ඇති වෙන හිතේ ඇති වෙන මේවා ඇති වෙන නැති වෙන දැක්කත් එතන ඇති වෙන නැති වෙන දකින මම නැති වෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ අවබෝධ කියපු විදිහට අවිද්‍යාව නිරෝධ කරගන්න කම් ඒ කියන්නේ ඒ අතාර්ථය දකින්න කම් ඒ කියන්නේ එක තැනින් නම් කොච්චර බැලුවත් ඒ දකින්න මමත් ඉන්නවනේ එතන. ඇත්තෙම මුලදී අපි අසා දැනගන්න මොහොතේ තමන් පිටස්තර කෙනෙක් විදිහට තමයි බලන්නේ මේක දිහා. නමුත් තමන් වඩනකොට වැඩිමෙන් ඉදිරියට යනකොට තමන් දකිනවා මේ තමා මේ වැඩිම ඇතුළු මේ ක්‍රියාවලිය ඇතුළු සමස්ත ක්‍රියාවලියම ස්කන්ධ පංචකය කියන එක දකිනවා. ස්කන්ධ පංචකය වෙනම තියෙනවා මම මේ පැත්තෙන් ඉඳගෙන වඩනව නෙවෙයි. මේ වඩන මොහොතම තමයි තමන්ගේ සමස්ත ජීවිතයම කියන එක දකිනවා. තමන් මේ වෙලාවේ සමස්තයම ස්කන්ධ පංචකයෙන් බැහැර දෙයක් කියලා නෙවෙයි. තමන් ඒකාත්මික බවට පත් වෙනවා. දැන් මුලදී ඇත්තෙම දැන් මූල ප්‍රාථමික මට්ටමේදී සම්මුති සත්‍යයේ පිහිටලා තමයි අතීත වර්තමාන අනාගත ආධ්‍යාත්මික බාහිර දුර ළඟ හීන ප්‍රණීත සුකුමෝලාරික ආදි වශයෙන් දක්වන්නේ. ඒ සියලුම සම්මුතියින් බිඳල යන අවසානයේ වෙද්දී. හොඳයි පින්වත්නි අද මේ පින්වතුන් ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා. ධර්ම කරුණු සාකච්ඡා කරා. මේ සියලුම ආකාරයෙන් රැස් කරගත් පුණ්‍ය ධර්මයන් අප නමින් මිය ගිය ඥාතීහුද ඒ වගේම පින් බලාපොරොත්තු යම් තාක් සත්‍යම් මේ විශ්වයේ සිටිත් නම් ඒ හැම දෙනාමත් මේ පිනින් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් සමදෘෂ්ටික දෙවියනොත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයත් ආරක්ෂා කර දෙත්වා කියන පැතුමින් අපේ දෙවියනටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මවල අනිසංසයෙන් ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ආරණ්‍ය වාසී සියලු ස්වාමින් වහන්සේලාටත් එවැගේම ස්වාමින් වහන්සේලාට සිව්පස්යෙන් උපස්ථාන කරන සියලු දායක කාරකාදීන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටමත් මේ උතුම් පින්කම අනිසංසයෙන් මෙලොවසෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
දුක්ඛම් පන්තාච නිදුක්ඛං භයං පන්තාච නිබ්භයං සෝකම් පන්තාච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.